දරුවන්ගේ ගණිතේ පාඩමේ දෙවෙනි වාරේ පළවෙනි පාඩමට ලෙස එන සමමිතිය පාඩම. සමමිතිය පාඩම තමයි කතා කරන්නේ. ඒක අපි ඉස්සෙල්ලම ඉගෙන ගමු. ද්විපාර්ශ්වික සමමිතිය ගැන. ද්විපාර්ශ්වික සමමිතිය. පැත්තේ දෙක. ද්විපාර්ශ්වික කියන්නේ පාර්ශව දෙක. පාර්ශව දෙක සමානව බෙදෙනවා. ආන් ද්විපාර්ශ්වික සමමිතිය. මොනද ඔබට පෙන්නලා තියෙනවා ද්විපාර්ශ්වික සමමිතියේ තියෙන සතෙක් කොහොමද? ඔය අපේ පරිසරයේ ඉන්න සතෙක් තමයි සමනලයක්. කොහොම හොඳ ලස්සන ද්විපාර්ශ්වික තියෙන සතෙක්. ඒක තමයි ඔබට ඔය පෙන්නලා තියෙන්නේ. මොන ද්විපාර්ශ්වික සමමිතියේ තියෙන සතෙක් තමයි මේ පරිසරයේ ඉන්න ඔබට පෙන්නේ. ඒ වගේ තල රූපයක් යම්ගේ සරල රේඛාවක් ඔස්සේ නමලා එකිනෙකට සමාන වර්ග පරිදි කොටස් දෙකකට බෙදෙනවා නම් ඒ වගේ රූපයකට අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. ඒ හරියට දෙකට බෙදෙන රේඛාව දැන් සමන්ලයක් වගේ සතෙක් සැලකුවොත් මේ විදිහට ගත්තොත් හරියටම දෙකට බෙදෙන්නේ මෙතන. ආන් ඒකට අපි කියනවා හරියට දෙකට බෙදෙන රේඛාවට අපි කියනවා සමමිති අක්ෂය කියලා. මේක තමයි සමමිති අක්ෂය. දෙපැත්තේ පැති දෙක සමානයි. පාර්ශ්ව දෙක සමානයි. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. එතකොට සමහර රූප තියෙනවා. ඔබට ඔය පෙන්නලා තියෙනවා ඒත් එකේ සමහර රූප තියෙනවා. හරියට සමාන කොටස් වලට බෙදුනට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. දැන් මේ වගේ රූපයක්. මෙතනින් බෙදුවොත් මේ කොටස් දෙක එක හා සමානයි වර්ගඵලය සමානයි එක වගේ. ඒ වුණාට මේ රේඛාව දිගේ නැමුවොත් මේ කොටස මත සමපාත වෙන්නේ නැහැ. එහෙම සමපාත වෙන්නේ නැත්නම් ඒකට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. ඒකද මේ වගේ රූප වලට ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. දැන් මේ වගේ රූපයක් ගැන හිතන්න. ඍජුකෝණාශ්‍රය මේ රේඛාව දිගේ නැමුවොත් මේ කොටස හරියට මේ කොටස උඩට හිටින්නේ නැහැ. ඒකට ඒ අක්ෂය දිගේ ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. වෙන පැත්තකට තියෙන්න පුළුවන්. වෙන පැත්තකට තියෙන්න පුළුවන්. මෙතනින් ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ. මේක සමමිතික අක්ෂයක් නෙමෙයි. මේක සමමිතික අක්ෂයක් නෙමෙයි. හරි? ඒ වගේ ඔබට රූප තුනක් පෙන්වලා ඇති. ඒ වගේ අර නැමුන් රේඛා දිගේ සමපාත වෙන්නේ නැති රූප කීපයක් ඔය පෙන්වලා තියෙනවා. එහෙම සමපාත වෙනවා නම් තමයි ඒකට සමමිතික අක්ෂ තියෙන්නේ. එතකොට මේ රූප බලන්න අපි සමචතුරාශ්‍රයක් ගත්තොත් හරියට සමචතුරාශ්‍රයේ මේ පැත්තට නමන්න පුළුවන් මෙහෙම. ඕ එක සම්මිතික අක්ෂයක් මේ පැත්තට නමන්න. එහෙනම් ওই රූපෙට සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. අපි ඍජුකෝණාශ්‍රයක් ගත්තා. ඍජුකෝණාශ්‍රයක් ගත්තොත් මේ අතර නමන්න. මේ අතරත් නමන්න. සම්මිතික අක්ෂ දෙකක්. දැන් ආපහු යන සමචතුරාශ්‍රය මේ අතරත් නමන්න. මේ අතරත් නමන්න. හරියට එකම තැනක ඉන්න. ඒකෙන් ඇත්තටම සමචතුරාශ්‍රයේ සම්මිතික අක්ෂ දෙකක් නෙමෙයි හතරක්ම තියෙනවා. නමුත් මේක එහෙම බෑ. මේ අතර නමන්න බෑ. මේ අතර නමන්න බෑ. මේකට සම්මිතික අක්ෂ දෙකයි තියෙන්නේ. මේකට සම්මිතික අක්ෂ හතරක් තියෙනවා සමචතුරාශ්‍රයට. ඍජුකෝණාශ්‍රයකට දෙකයි. ඔය වගේ ගත්තොත් සමපාද ත්‍රිකෝණය. පාද තුන සමාන. මේ අතර පුළුවන් නමන්න එක සම්මිතික අක්ෂයක්. මේ අතර තව සම්මිතික අක්ෂයක්. මේ අතර තව එකක්. සම්මිතික අක්ෂ තුනක්. සමපාද ත්‍රිකෝණය. හැබැයි සම ද්විපාද ත්‍රිකෝණයකට එහෙම වෙන්නේ නැහැ. දැන් මේ පාද දෙක විතරයි සමාන. එහෙනම් මේ අතර පුළුවන් නම. ඔතන තියෙනවා සම්මිතික අක්ෂයක්. මේ පැත්තට නේ. මේ පැත්තට. එහෙනම් සමපාද ත්‍රිකෝණයකට සම්මිතික අක්ෂ තුනක් තිබ්බට මේකට තියෙන එකයි. හරි. දැන් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ඔය ටියුට් එකේ පළවෙනි ගාන. ඒකේ තියෙනවා රූප 10ක්. ඒ රූප 10 ඔබේ සටහන් පොතේ ඇඳගන්න. ඇඳගෙන හිටන් ඒ වගේ සම්මිතික අක්ෂ තියෙනවද කියලා තියෙනවා නම් ඇඳලා සම්මිතික අක්ෂ ගාන ලියන්න. තියෙන සම්මිතික අක්ෂ අඳින්න මේවා. ඉස්සර වෙලා රූපේ සටහන් පොතට පිටපත් කරගන්න සම්මිතික අක්ෂ අඳින්න තියෙන සම්මිතික අක්ෂ ගාන ලියන්න. හොඳයි. දැන් පළවෙනි ගානේ කොටස් 10ක් තියෙනවා. ඒ 10 සම්පූර්ණ කරන්න.
බලන්න මේ රූප ටික ඔබේ පළවෙනි ගානේ කොටස් ටික පළවෙනි රූපේට සම්මිති කක්ෂ තුනක් තියෙනවා. සම්මිති කක්ෂ තුනක් තියෙනවා. අපි ඒකින්ද මේකට ද්විපාර්ශ්වික සම්මිතිය තීරතල රූපයක් කියලා කියනවා. මේකට තියෙන සම්මිති කක්ෂ එකක් විතරයි මේ අතර විතරයි. ඒකට ද්විපාර්ශ්වික සම්මිතිය තියෙනවා. මෙයාට සම්මිති කක්ෂ හතරක් තියෙනවා. ශීර්ෂ වලින් යන දෙකක් සහ පාදවල මධ්‍ය ලක්ෂණියන් තව දෙකක්. සම්මිති කක්ෂ හතරක් තියෙනවා. මෙයාට සම්මිති කක්ෂ දෙකයි තියෙන්නේ. මේ දෙපැත්තේ විතරයි නිදි කෝණාසය. මෙහෙම සම්මිති කක්ෂ පිටින්නේ නැහැ. සම්මිති කක්ෂ දෙකයි. මේ රූපේටත් සම්මිති කක්ෂ දෙකයි මේ දෙක විතරයි. මේ රූපේට සම්මිති කක්ෂ හයක් තියෙනවා. මේ සවිදි ෂඩස්රේක. පාද හයම සමානයි. මේ ශීර්ෂ වලින් යන ඒවා තියෙනවා තුනක්. ඊළඟ හරියට පාදවල මධ්‍ය ලක්ෂණ යන ඒවා තව තුනක්. හයක්. මේ රූපේට සම්මිති කක්ෂ එකයි. එක සම්මිති කක්ෂයයි. මේ රූපේට සම්මිති කක්ෂ එකයි. මේ රූපෙට මේ අතර සම්මිති කක්ෂයක් තියෙනවා මේ අතර දෙකයි. ඔක මේ අතර සම්මිති කක්ෂයක් ගන්න බෑ. මේක මේ කොටස් දිගින් අසමාන. මේ පැත්තට තියෙන කොටස මේකට වැඩි දිග අඩුයි. මේක දිග වැඩි. ඒකද මේක ඇරි දෙකම සම්පාත වෙන්නේ නැහැ. මේ අතර නැත්තම් සමානව තිබ්බන සම්පාත වෙන්න තිබුණා. ඒක මේකට සම්මිති කක්ෂ දෙකයි. මෙන්න මේ රූපේ බලන්න හොඳ අවසාන රූපේ. මේක කොයි අත කිව්වත් නමන්න බෑ එකමත් එක සමපාත වෙයි. ඒකෙන්ද අපි කියනවා මේකට සමමිති කක්ෂ එකක්වත් නැහැ කියලා. ඒන අපි මේ අවසාන රූපය ද්විපාර්ශ්වික සමමිතිය නැති රූපයක් කියලා හඳුන්වනවා. එකම සම්මිති කක්ෂයක්වත් නැත්නම් අපි ඒකට කියනවා ද්විපාර්ශ්වික සම්මිතිය නැහැ කියලා. එහෙනම් 10 වෙනි රූපේට ද්විපාර්ශ්වික සම්මිතිය නැහැ. අනික හැම රූපයකටම ද්විපාර්ශ්වික සම්මිතිය තියෙනවා. හොඳයි. හොඳයි. දැන් අපි ඉගෙන ගන්නවා මේ බ්‍රහ්මක සම්මිතිය ගැන. දැන් සම්මිති කක්ෂ ගැන කතා කරලා ඉවරයි. දැන් බ්‍රහ්මක සම්මිතිය ගැන. මේකට ඕගොල්ලෝ හොයාගන්න ටිෂු කඩදාසියක් ළඟට ගන්න. කඩදාසියක් තව රූපයක් අඳින්න පුළුවන් පැන්සල ගන්න කඩදාසියක් ගන්න. ඉස්සෙල්ලාම මේ කඩදාසිය ඍජු කෝණාශ්‍රයක් ඇඳගන්න. ඔය කොටරෝල් කඩදාසියක ගන්න හැකි ඍජු කෝණාශ්‍රයක් ඇඳගන්න. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රේ ටිෂු කඩදාසියකට පිටපත් කරගන්න. ඍජු කඩදාසියකට මේක ටිෂු කරලා ගන්න. අපි මේකේ ශීර්ෂ හතරට කියමු A B C D කියලා. නම් කරන්නේ හතර A B C D ලෙස. ඊට පස්සේ මේකේ හරියට මෙන්න මේ විකර්ණයේ කැපිට තැන හොයලා විකර්ණ දෙක ඕනනම් ඇඳගත් කමන්නේ මේ වගේ විකර්ණ දෙක ඇඳගත්තට කමන්නේ ඇඳගෙන හිටන්නේ මේ දෙක කැපෙන හරියට මේ මෙතන ලක්ෂණය. ඔය ලක්ෂේ ඔබේ කව කටුවේ තුඩ නැත්තම් පෑන් තුඩක් තියෙන අර ටිෂු කඩදාසිය කරකවන්න මේ O ලක්ෂය වටා. දැන් ඔබේ කන්ට්‍රෝල් කොලේ A B C D ඍජු කෝණාශ්‍රය ඇදලා තියෙනවා. ටිෂු කඩදාසියෙත් ඔයගොල්ලෝ ඇදලා තියෙන එකෙත් A B C D දාන්න. ඇදලා එකම මේක කරකවන්න. අර ටිෂු කඩදාසිය කරකවපුවා. ටිෂු කඩදාසිය කරකවයි ස්රෝ මුල් අවස්ථාව තියෙන ඊට පස්සේ කරකවපුවාම කැරකලා හිටන් මෙහෙම රවුම ගිහිල්ලා මේ A ලක්ෂය D ලක්ෂයට එන්නේ නැහැ. මේක ඉහළට මේ වගේ ඉන්නේ. ඊට පස්සේ අනිත් පාර කැරකලා හිටන් A ලක්ෂය මෙන්න මේ C උඩට එනවා. කරකවපුවාම A ලක්ෂය C උඩට එනවා. A මෙතෙන්ට එනවා. A ලක්ෂය D ලක්ෂය මෙතෙන්ට එනවා. හරි. දැන් මේක A B C D තියෙන මේ පිළිවෙලට එතන A මෙතෙන්ට එනවා, B මෙතෙන්ට එනවා, C මෙතෙන්ට එනවා, D මෙතෙන්ට එනවා. A B C D ලක්ෂ හතරේ. එතන මුල් අවස්ථාවේ ස්වරෝ සමපාත වෙලා තියෙන ඊට පස්සේ කරකවපුවාම මේ ලක්ෂය අංශක 180ක් කරකලා මෙතෙන් යනවා. අන්න එකමත් එක්ක බ්‍රහ්මක සම්මිතියේ සම්පාත වෙන අවස්ථාව. එතන මුල් අවස්ථාවේ එකයි ඊට පස්සේ ඒ සම්පාත වෙන අවස්ථාව මෙන්න මේ අවස්ථාවට එන්නේ. ඍජු කඩදාසිය එනවා මේ කුඩට මේ විදිහට. A මෙතෙන්ට A ලක්ෂය උතෙන්ට එනවා. B ලක්ෂය මෙතෙන්ට එනවා. C ලක්ෂය මෙතෙන්ට එනවා. D ලක්ෂය මෙතෙන්ට. හරි? A B C D මේකේ අකුරු හතර යන්නේ මේ දිශාවට. ඒ දිශාවට තමයි අකුරු හතර යන්නේ. A B C. A ලක්ෂය එනවා මේ කුඩට. B ලක්ෂය එනවා මෙතෙන්ට. C ලක්ෂය එනවා මෙතෙන්ට. D ලක්ෂය එනවා මෙතෙන්ට. මේ පිට එක උඩේක හිටියට පස්සේ අර සෙව් කඩදාසිය ටිෂු කඩදාසිය පිටි. එතන මුලින්ම එකපාරක් හිටියා ආයෙ පාරක් හිටියා මේ විදිහට.
ඒකෙන්ද මේ ටිෂු කඩදාසියයි මුල් රූපයයි සමපාත වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකමත් එක සම්පාත වෙන අවස්ථා දෙකක්. ඊට පස්සේ ඔය රූපෙම මේ විකර්ණ කැපෙන්නේ කැපෙන්න නෙමෙයි වෙන තැනකට. ඕලක්ෂේ මේ වගේ තැන. දැන් ආයෙත් ටිෂු කඩදාසිය ගන්න. ටිෂු කඩදාසිය අරගෙන ඔය රූපේ මත තියලා පිටපත් කරලා දැන් මේ ඕලක්ෂේ පෑන් තුන නැත්තම් කවකට තුනක් තියලා කරකවන. කරකවල බලන්න එක මතක හිටිනවද කියලා. දැන් අර මුල් අවස්ථාවේ පස්සේ ආයෙ හිටින්නේ නැහැ. ඔබ කොච්චර කරකෙව්වත් මේ එක අකුරක් තව අකුරක් වලට දැන් ඉන්නේ නැහැ. ඒකින්ද මේ ඕනෑම තැනක කරකවලා හිටන් අපිට මේ බ්‍රහ්මක සම්මිතිය ගන්න බෑ. ඒ බ්‍රහ්මක සම්මිතිය ගන්න පුළුවන් ඕනෑම තැනක තියලා කරකෙව්වොත් අර මුල් අවස්ථාව විතරමයි තියෙන්නේ. ඊට පස්සේ සමපාත වෙන්නේ නැහැ ඒක උඩ. මෙන්න මේ වගේ එකමත් එක නැවත හිටින්න කරකවන්න පුළුවන් ලක්ෂ හැම තැනම නැහැ. එක තැනක විතරයි තියෙන්නේ. ඒ හින්දා මේ මුල් අවස්ථාවෙන් පස්සේ එකමත් එක හිටින්න පුළුවන් කරකවන්න පුළුවන් ලක්ෂයට අපි කියනවා බ්‍රහ්මක කේන්ද්‍රය කියලා. බ්‍රහ්මක කේන්ද්‍රය. ඒක මත තියලා කරකෙව්වොත් විතරයි අර මුල් අවස්ථාව හැර වෙනත් අවස්ථාවක දැන් මේක වෙන කරක තියලා කරකෙව්වට එකමත් එක ඉන්නේ නැහැ. ඉතින් මේකට බ්‍රහ්මක සම්මිතිය තිබ්බට වාර දෙකක් සම්පාත වුණාට ඒ බ්‍රහ්මක කේන්ද්‍රයෙන් ගත්තොත් විතරයි. එතකොට ඔය රූපේ මේ විදිහට කරකවල බැලුවොත් අපිට පේනවා එකමත් එක හිට අවස්ථා දෙකක් තියෙනවා. හරියට බ්‍රහ්මක කේන්ද්‍රයේ නිවැරදිව තෝරගෙන ඒකෙන් අපි මේකට කියනවා බ්‍රහ්මක සමමිති ගණය. බ්‍රහ්මක සමමිති ගණය දෙකයි කියලා කියනවා මේ රූපේ. ඔය රූපේ බ්‍රහ්මක සමමිති ගණය දෙකයි. හරි? ඊළඟට අපි බලමු වෙනත් රූපයක්. අපි ගත්තොත් සමපාද ත්‍රිකෝණයක්. සම්පාද ත්‍රිකෝණයක් ඇඳ ගන්න පාත් තුන සමාන වෙන්න. සමානව ඇඳ ගන්න ඕන පාත් තුන හරියට සම්පාද ත්‍රිකෝණයක් ඇඳලා දානවා. ඇඳගෙන මේක බ්‍රහ්මක කේන්ද්‍රය ගන්න. මේක බ්‍රහ්මක කේන්ද්‍රය ගන්න මේ පාදේ මැදට හරියට යා කරන රේඛාව. මේක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. මේක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. කොටිම අර සම්මිතික අක්ෂ කැපෙන තැන. එතන ගන්න බ්‍රහ්මක කේන්ද්‍රය. වෙන තැනක් ගත්තොත් හරියට භ්‍රමණය කරලා සම්පාත වෙන්නේ නැහැ. මේ ඕලක්ෂයේ බ්‍රහ්මක කේන්ද්‍රය අරගෙන ටිෂු කඩදාසියක අර වගේ පිටපත් කරලා ABC ත්‍රිකෝණ. එකමත් එකේ නැවත වැටෙන වාර ගණන් බලන්න. ඕනෑම රූපයක බ්‍රහ්මක සම්මිති ගණේ එකක් වෙනවමයි. මොකද මුල් පිළිටම සමග සම්පාත වෙනවා ඕනෑම එකක්. හැබැයි ඒකට අපි කියන්නේ බ්‍රහ්මක සම්මිතිය තියෙනවා කියලා. බ්‍රහ්මක සම්මිතිය තියෙනවා කියලා කියන්නේ බ්‍රහ්මක සම්මිතිය කියන්නේ එකමත් එක සම්පාත වෙන වාර ගණන දෙකක් හෝ ඊට වැඩි වෙන්න. එහෙම නැත්නම් අපි කියනවා බ්‍රහ්මක සම්මිතියක් නැහැ කියලා. බ්‍රහ්මක සම්මිතියක් නැහැ මේ වගේ රූපයකට. දැන් මේ රූපේ ගත්තොත් මෙතන බ්‍රහ්මක කේන්ද්‍රයේ නිවැරදිව තෝරගෙන අර ටිෂු කඩදාසිය කරකවල බලන්න එකමත් එකේ ඉන්න වාර ගණන ඔබට 3ක් තියෙනවා. එහෙනම් මේ රූපේට බ්‍රහ්මක සම්මිති ගණය 3ක් තියෙනවා. ඒ වගේ විවිධ රූපවල බ්‍රහ්මක සම්මිති ගණය සමහර විට රූපේ දිහා බලලා ඔකට ඔය වගේ ටිෂු කඩදාසිය පිටපත් කරන්නේ නැතුව රූපේ දිහා බලලා හිතලා කියන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. හරි? දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ රූපයක්. ඔය තියෙන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය A B C D. හරියට මේ විකර්ණ දෙක කැපෙන තැන ගත්තොත් මේ ඕලක්ෂය. බ්‍රහ්මක කේන්ද්‍රයේ මෙතන අරගෙන මේ කරකවල බැලුවොත් මුල් රූපයේ සමග එක වතාවක් තියෙනවා. ඊට පස්සේ කරකවල බැලුවොත් ඒ ලක්ෂයේ D ට එන්නේ නැහැ. ඒ ලක්ෂයේ C ට එන අවස්ථාව හිතුවොත් මේ රූපේ කරකවල ඒ ලක්ෂයේ C ට එන අවස්ථාව ගත්තොත් මොන ඒ ලක්ෂය C ලක්ෂයේ මතට ආපු අවස්ථාව කරකවල. උතර B ලක්ෂය ගේන්න ඕනේ. මෙතන
ටිෂු කඩදාසියකට ඇඳපු රූපේ ඔය පිහිටමට ආවට පස්සේ මේ ලක්ෂයේ සීට යනවා. මේ ලක්ෂයේ සීට යනවා. එතන B ලක්ෂය එනවා D ලක්ෂය මතට. C ලක්ෂය එනවා A ලක්ෂය මතට. D ලක්ෂය එනවා B ලක්ෂය මතට. ඔය විදිහට එක් අවස්ථාවක්. එතන මේකට ඒ අනුව ප්‍රමුඛ සම්මිතිය මුල් අවස්ථාවත් එක්ක මේකට ප්‍රමුඛ සම්මිති ගණය දෙකක්. සමාන්තර ආශ්‍රයක ප්‍රමුඛ සම්මිති ගණය දෙකක් තියෙනවා. ඔය දැන් ওই විදිහට ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේ රූපයේ දෙවෙනි ගානේ තියෙනවා රූපසරාව උඩ කීපයක්. ඒ රූපසරාන් ටික ඔබේ සටහන් පොතේ ඇඳ ගන්න. ඇඳගෙන ඊට අවශ්‍ය නම් ටිෂු කඩදාසියක පිටපත් කරන්න. ඔබට අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් නිකන් බලලා හිතලා කියන්න පුළුවන් නම් එහෙම ලිව්වත් ඇති. ප්‍රමුඛ සම්මිතිය තියෙනවද නැද්ද කියලා ලියන්න ඕනේ. දැන් මේකට ප්‍රමුඛ සම්මිති ගණයක් දෙකයි නේද? ප්‍රමුඛ සම්මිතියක් තියෙනවා. මේකට තියෙනවා. සමාන රූප තියෙනවා. ප්‍රමුඛ සම්මිති ගණයක් නැහැ. ඒ කියන්නේ සම්මිති කක්ෂ එකයි නම් තියෙන්නේ. ප්‍රමුඛ සම්මිති ගණය එක නම් මුල් අවස්ථාව විතර නම් ආයි ඒක නැවත සම්පාදනය වෙන්නේ නැත්නම් ආන් ඒ වගේ එකට අපි කියනවා ප්‍රමුඛ සම්මිතියක් නැහැ. ඔබට ඒ ගැන ඔය පුංචි සටහනක් පෙන්නලා ඇති. ප්‍රමුඛ සම්මිතිය ගැන සටහනක් තියෙනවා. ඔබට ඒක පෙන්නයි. ඒකේ තියෙන ඒ විදිහ. හරි. දැන් බලන්න දෙවෙනි ගානේ පිළිතුරු ටික. බලන්න හදලා දැන් තියෙන්නේ. සටහන් පොතේ ඇඳලා හදලා ඇති. දෙවෙනි ගාන. පළවෙනි රූපේ. මම සරහා දෙන්න ඕනේ නැහැ. ඔබට පෙන්නලා තියෙන සම්පාත ත්‍රිකෝණයක්. එහෙනම් ප්‍රමුඛ සම්මිති ගණය 3යි. ප්‍රමුඛ සම්මිති ගණය 3යි. එක උඩ එක හිටන වාර තියෙනවා 3. ප්‍රමුඛ සම්මිතිය ඇත. ප්‍රමුඛ සම්මිතියක් තියෙනවා. දෙවෙනි රූපය ප්‍රමුඛ සම්මිති ගණය 4යි. එක උඩ එක හිටන වාර 4ක් වෙනවා. ප්‍රමුඛ සම්මිති ගණය 4යි. එහෙනම් ප්‍රමුඛ සම්මිතිය ඇත. තුන්වෙනි රූපය කැරකුවත් ප්‍රමුඛ සම්මිති ගණය තියෙන 2යි. එකම දෙක හිටන වාර 2යි. ප්‍රමුඛ සම්මිතියක් ඇත. එක වාරයකට වැඩි හිටිනවා නම් ප්‍රමුඛ සම්මිතියක් තියෙනවා. හතරවෙනි රූපය ඔය තියෙන රූපසය ප්‍රමුඛ සම්මිති ගණය තියෙනවා 2ක්. ප්‍රමුඛ සම්මිති ගණය 2යි. එක උඩ හිටින වාර 2යි. ප්‍රමුඛ සම්මිතිය ඇත. පස්වෙනි රූපය රූපයේ තියෙන සමාන්තර ආශ්‍රය එකමත් එක වැටෙන වාර තියෙන 2යි. ප්‍රමුඛ සම්මිති ගණය 2යි. ප්‍රමුඛ සම්මිතියක් ඇත. හයවෙනි රූපය එකමත් එක හිටන වාර තියෙනවා 6ක්. සවිදි ෂඩාශ්‍රය ප්‍රමුඛ සම්මිති ගණය 6යි. ඒතකොට ප්‍රමුඛ සම්මිතියක් ඇත. ඊළඟ රූපය අෂ්ටාශ්‍රයක් තියෙන්නේ. 7 වෙනි රූපය අෂ්ටාශ්‍රය. එහෙනම් ප්‍රමුඛ සම්මිති ගණය 8යි. එක උඩ හිටන වාර 8ක් තියෙනවා කරකෝලා. එහෙනම් ප්‍රමුඛ සම්මිතියක් ඇත. 8 වෙනි එක ඔය රූපෙත් ඔබට පේනවා අර ඉහළ කොටස් දෙක පහළ කොටස් දෙකට අර උඩ අසල තියෙන කොටස් දෙක සිරස් කොටස් දෙක තිරස් කොටස් දෙකට සමාන නැහැ. එහෙනම් ඔබට ප්‍රමුඛ සම්මිති ගණය තියෙන 2යි. ඉහළ කොටස පහළට එන අවස්ථාව විතරයි. එහෙනම් ප්‍රමුඛ සම්මිතියක් නැහැ. 9 වෙනි කොටස 9 විෂම පාද ත්‍රිකෝණයක් තියෙන පාද තුන සමාන. ඒතර ඔකට ප්‍රමුඛ සම්මිති ගණය 1යි තියෙන මුලදීම පිටවත් කරලා ගත්ත අවස්ථාව විතරයි. ඒතර අපි කියන ප්‍රමුඛ සම්මිති ගණය 1යි ඕනම රූපයකට ප්‍රමුඛ සම්මිති ගණය 1ක් තියෙනවා. මුලින්ම තියෙන එක තියෙන ඕනම රූපයකට ප්‍රමුඛ සම්මිති ගණය 1ක් තියෙනවා. සම්මිතික දීපාංශක මේ ප්‍රමුඛ සම්මිතිය නැති රූපේ වුණත් සම්මිති ගණය 1යි. මේක සම්මිති ගණය 1 නම්
අපි කියනවා බ්‍රහ්මක සම්මිතියක් නැත. එකට වැඩි තියෙන්න ඕන. බ්‍රහ්මක සම්මිතියක් නැත. අවසාන රූපේ බැලුවොත් 10 වෙනි රූපේ ඒකත් හොඳට බැලුවොත් තියෙනවා. ඒකත් අර මුලම පිළිදීම විතරයි. ආය නැවත එකම දෙක හිතින්නේ නැහැ කරකෙව්වට. එහෙනම් ඒකෙත් බ්‍රහ්මක සම්මිති ගන්නේ එකයි. බ්‍රහ්මක සම්මිතියක් නැත. හරි. ඒක නම් ඉවරයි. දැන් ඔබ ඉගෙන ගත්ත ටික උදව් කරගෙන ඔන්න අපිට පෙන්නලා තියෙනවා දැන් තුන්වෙනි ගාන. ඒ තුන්වෙනි ගානේ හිස්තැන් ටික දැන් සම්පූර්ණ කරන්න. බලන්න තුන්වෙනි ගැටලුව සම්පූර්ණ වෙලා ඇත. සමචතුරාශ්‍රය අපි කලින් ඇඳලා පෙන්නුවා. සම්මිති කක්ෂා හතරක් තිබුණා. බ්‍රහ්මක සම්මිතියක් හතරක් තිබුණා. විජු කෝණාශ්‍රයක සම්මිති කක්ෂ දෙකයි බ්‍රහ්මක සම්මිතියක් තිබුණා. සම්පාත ත්‍රිකෝණයක සම්මිති කක්ෂ තුනයි බ්‍රහ්මක සම්මිතියක් තුනයි. රොම්බසයක සම්මිති කක්ෂ දෙකයි බ්‍රහ්මක සම්මිතියක් එකයි. සමාන්තරාශ්‍රයක සම්මිති කක්ෂ නැහැ බ්‍රහ්මක සම්මිතිය දෙකයි. සමදේපාත ත්‍රිකෝණයක සම්මිති කක්ෂ එකයි බ්‍රහ්මක සම්මිතියක් දෙකයි. සමිති ෂඩාශ්‍රයක සම්මිති කක්ෂ 6යි බ්‍රහ්මක සම්මිතියක් 6යි. සමිති අෂ්ටාශ්‍රයක සම්මිති කක්ෂ 8යි බ්‍රහ්මක සම්මිතියක් 8යි. විෂම ත්‍රිකෝණයක සම්මිති කක්ෂ එකක්වත් නැහැ බ්‍රහ්මක සම්මිතිය එකයි. දැන් මෙන්න මේ ටිකෙන් ඔබ දකිනවා මෙන්න මේ ලක්ෂණ. ද්විපාර්ශ්වික සමමිතිය තියෙන බ්‍රහ්මක සමමිතියක් තියෙන. බ්‍රහ්මක සම්මිතිය තියෙනවා කියන්නේ ඔබ දන්නවා බ්‍රහ්මක සම්මිතික අක්ෂ එකට වැඩිය බ්‍රහ්මක සම්මිති ගණය එකට වැඩිය වැඩි. ද්විපාර්ශ්වික සමමිතික තියෙන සමමිතිය තියෙන ඒ කියන්නේ සම්මිතික අක්ෂ එකක් හරි තියෙන. ද්විපාර්ශ්වික සමමිතිය තියෙන ඒ වගේම බ්‍රහ්මක සම්මිතියක් තියෙන. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන බ්‍රහ්මක සම්මිතියක් තියෙන. ඕනෑම තල රූපයක සම්මිතික අක්ෂ ගානයි බ්‍රහ්මක සම්මිතියයි සමාන. සමචතුරාශ්‍රයක තියෙනවා බ්‍රහ්මක සම්මිතියක් තියෙනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. එහෙනම් සම්මිතික අක්ෂ ගානයි බ්‍රහ්මක සම්මිතියයි සමාන. ඍජු කෝණාශ්‍රයටත් මේ දෙකම තියෙනවා. සම්පාත ත්‍රිකෝණයටත් මේ දෙකම තියෙනවා. රොම්බසයටත් මේ දෙකම තියෙනවා. සම්මිතික අක්ෂයක් තියෙනවා බ්‍රහ්මක සම්මිතියයි. සමාන්තරාශ්‍රයක සම්මිතික අක්ෂ නැහැ. බ්‍රහ්මක සම්මිතිය තියෙනවා. ඒ ඉදයි දෙක සමාන නැහැ. ඒ සමමිතික අක්ෂ නැහැ. ද්විපාර්ශ්වික සම්මිතිය නැහැ. සමදේපාත ත්‍රිකෝණ. සමදේපාත ත්‍රිකෝණේ සමමිතික අක්ෂ එකක් තියෙනවා. හැබැයි බ්‍රහ්මක සම්මිතිය නැහැ. ඒ දෙක සමාන වුණාට ඒක සත්‍ය වෙන්නේ නැහැ. මේ දෙකේම සමානයි. මේකෙත් සමානයි. විෂම ත්‍රිකෝණ. සමමිතික අක්ෂ නැහැ. සමමිතික අක්ෂ නැහැ. බ්‍රහ්මක සම්මිතියත් එකයිනේ තියෙන්නේ නම් බ්‍රහ්මක සම්මිතියත් හරි. දැන් ඔබ මේ ටික ඉගෙන ගත්තාට පස්සේ මේ තොරතුරු ටික ඔබට අවශ්‍ය බොහොම වැදගත් තොරතුරු ටික මේ තොරතුරු ටික සියල්ල ඔබට දැන් තිරේ දර්ශන තිරේ පෙන්නන ඕන. ඒ ටික හොඳට බලාගෙන ඊට පස්සේ තියෙන හතරවෙනි ගාන සම්පූර්ණ කරන්න. හොඳයි. බලන්න හතරවෙනි එක. හතරවෙනි එක බලන්න. පහත ප්‍රකාශන වල නිවැරදි ප්‍රකාශන ඉදිරියෙන් හරිද? වැරදි ප්‍රකාශන ඉදිරියෙන් වැරදිද යොදන්න. ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම තල රූපයකටම බ්‍රහ්මක සම්මිතිය තියෙනවා. ද්විපාර්ශ්වික සමමිතිය තියෙන හැම රූපයකටම බ්‍රහ්මක සම්මිතිය තියෙනවායි කියනවා. ඒක වැරදි. ඒකට වැරදිෙන් එක උදාහරණයක් තමයි අපිට සම ද්විපාද ත්‍රිකෝණ. සම ද්විපාද ත්‍රිකෝණෙට සමමිතික අක්ෂයක් තියෙනවා. එහෙනම් ද්විපාර්ශ්වික සමමිතිය මෙයාට තියෙනවා. මෙයාට ද්විපාර්ශ්වික සමමිතිය තිබ්බට මෙයාට බ්‍රහ්මක සමමිතිය නැහැ. මෙයාට බ්‍රහ්මක සම්මිති ගණේ එකයි තියෙන්නේ. අපි කියනවා බ්‍රහ්මක සම්මිති ගණේ එක නම් බ්‍රහ්මක සම්මිතිය නැහැ. එකට වැඩි වෙන්නේ. එහෙනම් මෙයාට බ්‍රහ්මක සම්මිතිය නැහැ. එහෙනම් මේකේ කියන හැටියට ද්විපාර්ශ්වික සම්මිතිය ඇති සෑම තල රූපයකටම බ්‍රහ්මක සම්මිතිය ඇත වැරදි. මොකද මේ උදාහරණ තමයි මේ සමදේපාත ත්‍රිකෝණ. හොඳයි. දෙවෙනි එක බලන්න. බ්‍රහ්මක සම්මිතිය ඇති සෑම තල රූපයකටම ද්විපාර්ශ්වික සම්මිතිය ඇත. දැන් අනිත් පැත්තට කියන්න.
ප්‍රමුඛ සම්මිතියේ තියෙන හැම රූපයකටම ද්විපාක්ෂික සම්මිතියක් තියෙනවා කියලා එකක් වෙනවා. සමාන්තරාශ්‍රය ගැන හිතන්න. සමාන්තරාශ්‍රය මේ විකර්ණ කැපෙන තැන අරගෙන මෙතන තියලා භ්‍රමණ කේන්ද්‍රය කරකෙවුවොත් මේකේ ප්‍රමුඛ සම්මිති ගණය දෙකයි. එහෙනම් ප්‍රමුඛ සම්මිතිය තියෙනවා. හැබැයි මේකේ සමමිතික අක්ෂ නැහැ. සමමිතික අක්ෂ පිළිගන්නේ. සමමිතික අක්ෂ නැහැ. මේක දිගේ නමන්න බෑ සමානව මේක දිගේ නමන්න බෑ. එහෙනම් සමමිතික අක්ෂ එකක්වත් නැති ප්‍රමුඛ සමමිතියේ තියෙන රූපයක් තියෙනවා. එහෙනම් ප්‍රමුඛ සම්මිතියේ ඇති සෑම තල රූපයකටම ද්විපාක්ෂික සම්මිතිය ඇත කියන කතාවත් වැරදි. ඒකත් වැරදි. තුන්වෙනි ද්විපාක්ෂික සමමිතිය ඇති ප්‍රමුඛ සම්මිතිය ඇති තල රූපවල ප්‍රමුඛ සම්මිති ගණය සම්මිතික අක්ෂ ගණයට සමානයි. ඒක හරියි. ප්‍රමුඛ සම්මිතියක් තියෙන ද්විපාක්ෂික සම්මිතියක් එකම තියෙන ඕනම තල රූපයක ප්‍රමුඛ සම්මිති ගණයයි ද්විපාක්ෂික සම්මිතික අක්ෂය සමානයි. උදාහරණයක් සමපාද ත්‍රිකෝණ සමමිතික අක්ෂ තුනයි ප්‍රමුඛ සම්මිති ගණය. හැබැයි සමමිතික අක්ෂ තියෙන්නත් ඕනේ ප්‍රමුඛ සම්මිති ගණය තියෙන්නත් ඕනේ. ප්‍රමුඛ සම්මිතිය තියෙන්නත් ඕනේ. මේ දෙකම තියෙනවා නම් තමයි මේ දෙක සමාන වෙන්නේ. තුන්වෙනි එක හරියි. හතර ද්විපාක්ෂික සමමිතිය නැති තල රූප වලට ප්‍රමුඛ සම්මිතිය තිබිය හැකියි. ද්විපාක්ෂික සමමිතිය නැහැ. සමාන්තරාශ්‍රය අපි කියනවා. ද්විපාක්ෂික සම්මිතියක් නැහැ. හැබැයි ප්‍රමුඛ සම්මිතියක් තියෙනවා. එහෙනම් හතරක් තමයි. පහ සමමිතික අක්ෂ එකට වැඩි සෑම තල රූපයකටම ප්‍රමුඛ සම්මිතිය අපි කිව්වා සමමිතික අක්ෂ එකට වැඩි හැම තල රූපයකටම සමමිතික අක්ෂ එකකට වැඩි හැම තල රූපයකටම ප්‍රමුඛ සම්මිතිය පිහිටනවා. සම්මිතික අක්ෂ එකට වඩා වැඩි වුණොත් දැන් සම ද්විපාද ත්‍රිකෝණ සම්මිතික අක්ෂ එකයි. සම්මිතික අක්ෂ එකයි. ඒකට ප්‍රමුඛ සම්මිතිය තියෙන්න බෑ. නමුත් මේ වගේ රූපයක් ගන්න. මෙන්න මේ වගේ රූපයක් බලපන්න. අපි කතා කළා කියන්නේ. මේකට තියෙන සම්මිතික අක්ෂ මේ පැත්තට තියෙනවා මේ පැත්තට. ඕ සම්මිතික අක්ෂ දෙකක් තියෙන රූපය. මේකේ ප්‍රමුඛ සම්මිති ගණය බැලුවොත් ප්‍රමුඛ සම්මිති ගණයක් දෙකක් තියෙනවා. එහෙනම් සමමිතික අක්ෂ එකට වඩා වැඩි සෑම තල රූපයකටම ප්‍රමුඛ සම්මිති ගණයක් තියෙනවා. ඒක කතාවක් හරි. ඊළඟට ප්‍රමුඛ සම්මිතිය ඇති ද්විපාක්ෂික සමමිතිය ඇති තල රූපයක සමමිතික අක්ෂ වල ඡේදන ලක්ෂය තමයි සමමිතික අක්ෂ කැපෙන තැන තමයි භ්‍රමණ කේන්ද්‍රයේ තියෙන්නේ. ඒකත් හරි. අවසානයේ කහත ප්‍රමුඛ සම්මිතිය ගණය එකට වැඩි තල රූපයකට ප්‍රමුඛ සම්මිතිය ඇතයි කියන ලැබි. හරි. අපි ප්‍රමුඛ සම්මිතිය එකට වැඩි නම් තමයි ප්‍රමුඛ සම්මිතිය ඇති කියලා කියන්නේ. හොඳයි යමු පැහැදිලි පුතේ. දැන් අපි ඔයාලට සමමිතිය පාඩම සම්පූර්ණ කළා. මේ තමයි ඔයගොල්ලන්ගේ දෙවෙනි වාරේ පළවෙනි පාඩම. අපි ලබන සතියේ මේ වගේ දවසක නැවතත් ලබන සෙනසුරාදා වෙනකොට අපි තවත් පාඩමක් ඔබේ YouTube එකට දානවා. හැම දරුවෙක්ම මේ පාඩම් හරියට කරගන්න. පාඩම හොඳට කරගෙන ඉවරලා පැවරුම සම්පූර්ණ කරන්න. ඔබත් මේ පැවරුම කරන්න ඕන පැවරුම පොත්වල පැවරුම කරන්න. හැම පාඩමක්ම කරගෙන සටහන් පොතේ අවශ්‍ය දේවල් සටහන් කරගෙන අවසානයේ පැවරුම් පොතේ පැවරුම් කරන්න. අපිට කවදා හරි මැද පටන් ගන්න පුළුවන් වුණ දවසක අපේ පැවරුම් සියල්ලම බලන්න අදහස් කරගෙන ඉන්න. එහෙනම් පැවරුම කරන්න ඔබේ යාළු මිත්‍රයින්ට කියන්න තාමත් ඉන්නවා මේ පාඩම් බලන්න නැති දරුවෝ පන්තියට ආපු අය. ඒගොල්ලන්ට පොඩ්ඩක් ඔබේ හිත මිත්‍රයින්ට මතක් කරන්න මේ පාඩම් තියෙනවා. බලන්න කියලා අපි මේකට පාඩම් තුනක් දාලා තියෙනවායි. ස්කන්ධේ පාඩම දැම්මා, දර්ශක පාඩම දැම්මා, අද සමමිතිය පාඩම ඔබට අතුල් කළා. පාඩම ඉවර වෙලා හැම දරුවෙක්ම පාඩම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ සබ්ස්ක්‍රයිබ් කළාට පස්සේ ඔබට ඒකෙන් හොඳයි අනික් ළමයින්ටත් ඒ ගැන කියන්න. ඔබේ මිත්‍රයින්ට එහෙනම් ලබන සතියේ අපි ආයෙත් අලුත් පාඩමකින් හම්බෙමු. හැමදෙනාටම